ලියලාද ටීචර්? මොකද ළමයි අපේ group එකේ නැති අය ඉන්නවද තව? මේ ළමයින්ට link යන්නේ නැහැ කියන්නේ. මට දැන් private message දානවා කීයට තියෙන කියලා. ඒ කියන්නේ group වලට link ගිහිල්ලා නැහැ. group වලට add වෙන්නේ නැති ළමයි ඉන්නවද තව? හරි ස්ක්‍රීන් එක පේනවද හැමෝටම? ඔව් වෙනවා. මේ ගාන අපි හැදුවද නේද? මේ ගාන හැදුවද? අදුවඩේ ඒක හැදුවා. ඊට පස්සේ මම ඔයාලට ඉතුරු ටික කරන්න කිව්වද? මට මතක නෑ ඇත්තටම. දැන් ඒකයි අහන්නේ. කරන්න කිව්වේ නැහැ ටීචර් මොනවා. මේක ගෙදරින් කරන්න දුන්නේ නැද්ද? දුන්නේ නැද්ද? නෑ ටීචර්. එහෙනම් අද දෙවෙනි ගාන හදන්න පටන් ගමු. හරි? දැන් මට එදා කරලා එවල තිබ්බ ක්‍රියාකාරකමත් ළමයි කොටසක්. මම ඊට පස්සේ ඔයාලට උත්තර ෂෙයා කරා ගෙදරින් කරන්න කියලා. මම කිව්වනේ හැබැයි අය මේක කියලා දෙනවා කියලා. හතරවෙනි ගානෙන් පටන් ගමු. හරි? මේ ගණන් දෙක උත්තර දාලා තිබ්බා. මේ දෙක කියලා දුන්නනේ කර. ඒ කියන්නේ මේවා අපි කොහොමද බූලිය ප්‍රකාශනයේ ලොජික් ගේට් එක අඳින්නේ කියලා දුන්නා. දැන් හතරවෙනි ගානට උදාහරණයක් සාකච්ඡා කරමු. හරිද? white board එක දානවා මම ගානක් ලියන්නම්. ඔයාලා ලියා ගන්න. චූටි මාතෘකාවක් කොටින් ලියන්න. තාර්කික ద్వාර සඳහා තාර්කික ద్వාර සඳහා තාර්කික ద్వාර සඳහා බූලිය ප්‍රකාශන ලිවීම. තාර්කික ద్వාර සඳහා බූලිය ප්‍රකාශන ලිවීම. කියලා මම මේ අඳින එක ඇඳගන්න. මාත් එක්කම ඇඳගන්න වෙලා අරින්න නැතුව. හැබැයි මේවට කොටු නෙමෙයි අඳින්නේ මම ගේට් එක දානවා. ඔයාලා කොටු අඳින්න එපා. මට දැන් ගේට් එක මේක අඳින්න අමාරුයිනේ. ඒකින්ද තමයි මම මේ කොටුවක් දාන්නේ. ඔයාලා ගේට් එක ලියා ගන්න මොකක්ද? ඔයාලා ගේට් එක ඇඳගන්න. මං ලියන ගේට් එක ඔයාලා මොකද්ද කියලා අඳගන්න. ඔයාලා දන්නවනේ දැන් ගේට් එක අඳින්න. දැන් මතක නැද දන්නේ කට්ටියට ගේට් නේද? මම මේ අඳින ගමන් කියන්නම් පොඩ්ඩක් මතක් කරගන්න. අපි ප්‍රධානව ගේට් වර්ග තුනක් ඉගෙන ගත්තා. AND ගේට් එක, OR ගේට් එක, NOT ගේට් එක. AND ගේට් එකෙන් සිද්ධ වෙන්නේ ගුණිතයක්, OR ගේට් එකෙන් සිද්ධ වෙන්නේ එකතු කිරීමක්, NOT ගේට් එකෙන් තනිකර අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දේ තමයි සිද්ධ වෙනවා කිව්වේ. එතකොට AND ගේට් එකටයි OR ගේට් එකටයි ඉන්පුට් දෙක ගානේ දුන්නා, අවුට්පුට් එකක් යනවා.
not gate එකට input එකයි දෙන්නේ අපි output එකක් යනවා. හැඩතලය මතක් කරගන්න වෙනවා මම අදින්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරා සංයුක්ත තාර්කික ద్వාර ගැන. ඒ කියන්නේ ගේට් දෙකක් එකතු කරලා හදාගන්න ගේට් වර්ග දෙකක් ගැන කතා කරා. ප්‍රධාන වර්ග දෙකක්. එහෙම ගේට් වර්ග දෙකක් අපි ඉගෙන ගන්නවා එකක් NAND අනිත් එක NOR කියලා. හරිද? NAND ගේට් එක කියන්නේ AND ගේට් එකයි NOT ගේට් එකයි එකතු කරලා හදාගන්න ගේට් එක. AND ගේට් එකයි NOT ගේට් එකයි එකතු කරලා අපි හදාගන්න ගේට් එකට අපි කියනවා NAND ගේට් එක කියලා. AND ගේට් එකයි NOT ගේට් එකයි OR ගේට් එකයි එකතු කරලා හදාගන්න ගේට් එකට අපි කියනවා NOR ගේට් එක කියලා. එතකොට ඒකේ සිද්ධ වෙන්නේ NOR ගේට් එකේ සිද්ධ වෙන්නේ OR ගේට් එකේ සිද්ධ වෙන දෙයට විරුද්ධ දේ. NAND ගේට් එකේ සිද්ධ වෙන්නේ AND ගේට් එකේ සිද්ධ වෙන දෙයට විරුද්ධ දේ. හරිද? ඔය ටික අපි ගිය සතියේ කතා කරා. ARN එක්ස්ක්ලූසිව් ගේට් එකක් ගැන කියලා දුන්නා. ඒක විභාගයට එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා බූලිය ප්‍රකාශනයක් දුන්නාම ඒකට ගේට් එක අඳගන්නේ කොහොමද කියලා. ඒක අපි කරලා ඉවරයිනේ. එතකොට ඒක තමයි අපිට හම්බෙන අමාරු කොටස. දැන් මේකේ තියෙන්නේ ගේට් එක දීලා තියෙනවා. අපිට ඒකට අදාළ බූලිය ප්‍රකාශනය ලියන්න තියෙන්නේ. මේකේ තම ලේසි කොටසක්. අර කොටස කරගන්නවා කියන්නේ මේක කොහොමත් කරගන්න පුළුවන්. දැන් ඇඳලා ඉවරද මාත් එක්කම? ළමයි ඔයාලා ගේට් එක අදින්න ඕනේ. ආයේ මෙහෙම කොටු ගහලා තියන්න බෑ කවුරුවත්. මෙතන යන අවුට්පුට් එක අපි කියන F කියලා. F වලට උත්තරේ තමයි හොයන්න කියන්නේ. පැහැදිලිද? තමයි කතා කරන වෙලාවට අන්මියුට් කරගෙන කතා කරන්න. අනම්මනම් කතා කරන්නේ නැහැ නේද නේද? ඇදලා ඉවරද? ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. හරි ඇඳලා ඉවරයි. එහෙනම් මම කියලා දෙන්නම් කොහොමද අපි ප්‍රකාශනයක් හදාගන්නේ මේකට කියලා. ඉස්සලම් බලනවා මෙතනින් එන්නේ මොකද්ද කියලා. මෙතෙන්ට එද්දින් එන්නේ මොකද්ද? අනේ ළමයි අන්මියුට් කරගන්න කතා කරන්න. ඔයාලා නිකන් නිශ්ශබ්ද හිටපුවම මට හොයන්න බෑ ඔයාලට තේරෙනවද නැද්ද කියන එක. මෙතනින් මෙතෙන්ට එන්නේ මොකද්ද? පූජනි මෙතෙන්ට එනකන් ඔය ගේට් එක ළඟට එනකන් මොකක්ද එන්නේ? ඒද වෙන මොනවා හරිද? ඒ එන්නේ. මෙතෙන්ට එනකන් ඒ එනවා. ඊට පස්සේ මෙන්න මේ පාත් එකේ ගියොත් මෙතෙන්ට යන්නේ මොකද්ද? එතෙන්ට යන්නේත් ඒ. එහෙනම් අපි ඔය යන හැම තැනකම තියෙන දේවල් ටික අපි ලියා ගන්න ඕනේ වෙනම. නැත්නම් අපිට පැටලෙනවා. මෙතෙන්ට එන්නේ ඒක ලියා ගන්නවා. ඊට පස්සේ මේ පාරෙන් ගිහිල්ලා මෙතෙන්ට යන්නේ මොකද්ද? ඒකත් ලියා ගන්නවා. ඊට පස්සේ බලනවා මේ B පැත්තෙන් යන්නේ. B වලින් මෙතෙන්ට එන්නේ මොකද්ද? මොකක්ද? B. ඊට පස්සේ මේ පාත් එකේ මෙතෙන්ට යනවා මොකද්ද? B. ඒත් B.
හරිද? දැන් ඔයාලට පුළුවන් මෙතනින් එහාට මොනවද යන්නේ කියලා හිතා ගන්න. මට මෙන්න මේ මෙතෙන්ට යනකම් ටික ඔයාලා දාලා කියන්න. ඔයාලා ඉස්සලා පොතේ දාන්න. ඊට පස්සේ මට කියන්න මොනවද යන්නේ එතෙන්ට කියලා. දාලා ඉවරද ළමයි? සහන් අඳින්න නම් එපා ස්ක්‍රීන් එකේ. දාලා ඉවරද? එහෙනම් බලමු මොනවද එන්නේ කියලා. මෙතන B එක not gate එක හරහා යනවා. මෙතන මොකක්ද එන්නේ එතකොට? B එක not gate එකෙන් එළියට යද්දී මොකක්ද වෙන්නේ? B බාත් වෙනවා. හරි. B bar වෙනවා. not gate එකෙන් එළියට යද්දී B bar වෙනවා ඒක. හරි. මෙතනින් එළියට යන්නේ මොකද? A B O gate එක එළියට යනවා. මොකක්ද එළියට යන්නේ එතන? A.B A සහ B O gate එක හරහා යද්දී මොකක්ද හැදෙන්නේ? A මොකක්ද හැදෙන්නේ? A ධන B A ධන B A plus B O gate එක කරා යන්නේ එකතු කිරීමක් නේ. එතකොට A plus B තමයි උතනින් යන්නේ. දැන් මෙතන තියෙන්නේ NAND gate එකක්. NAND gate එකට කලින් අපි දන්නවනේ sorry. අපි දන්නවනේ AND gate එක මොකද්ද කියන්නේ නේද? AND gate එක සිද්ධ වෙන දේ අපි දන්නවනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම AND gate එක හදා ගන්නවා. A plus B B by තමයි ඇතුල් වෙන්නේ. එතකොට AND gate එක කරා මේක එළියට යද්දි මොකක්ද හැදෙන්න ඕනේ? A ධන B dot B bar A ධන B කියන එක ಗುಣ වෙන්න ඕනේ. ඩොට් එකක් වෙන්න ඕනේ B bar වලින්. නේද? ඕක තමයි යන්න ඕනේ මොන ගේට් එක කරාද? AND gate AND gate එක හරහා යන්න ඕනේ ඕක. හැබැයි මෙතන තියෙන්නේ මොන ගේට් එකක්ද? මෙතන තියෙන දැන් මොන ගේට් එකක්ද? NAND gate NAND gate එකක්. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයේ මොකක්ද වෙන්න ඕනේ? AND gate එකට not එකක් වැටිලානේ තියෙන්නේ. එහෙනම් මේ මුළු ප්‍රකාශනයට මොකක්ද වැටෙන්න ඕනේ? මේ තියෙන AND gate එකේ ප්‍රකාශනය. එතකොට මේක යනවලු අය NAND නෑ මේක NAND gate එකක්නේ තියෙන්නේ. අපි ලියලා තියෙන AND gate එකට. එතකොට මේක AND gate එකක් අය not එකක් හරහා යන්න ඕනේ. not gate එක හරහා යන්න ඕනේ. not gate එක හරහා යද්දී මේ මුළු ප්‍රකාශනයටම බා එකක් වැටෙනවා. සම්පූර්ණ ටීචර් මේ දැන් දැක්කේ මේ දැන් කොතනද යන්නේ ටීචර්?
දැන් දැක්ක කියන්නේ දැන් ඔයාට ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. හරි මං කිව්වේ මේ ගේට් එක ඉස්සලා ඇඳ ගන්න කියලා ඔයාලට. හ්ම්. මේ ගේට් එක ඇඳගෙන මෙන්න මේ එන හ්ම්. ගේට් වලින් එළියට යන දේවල් ලියන්න කියලා කිව්වේ. හරි. කීවෙනි පාඩමක් ටීචර්? දැන් අපි කර කර හිටපු පාඩමේ ඉතුරු ටික. ටීචර් මම මේ හිටියේ නෑ. එක දවසක්වත් හිටියේ නැද්ද? නෑ. එයාට යාළුවකින් උදව්වක් කරන්න. කවුද අපේ රුචිර බණ්ඩාර. එයාට නෝට් ටික යවන්න ෆොටෝ ගහලා. කවුද නම කියන්න පුතේ ඔයා? පුබුදු. පුබුදුට ෆොටෝ ටික ගහලා. පුබුදු නික්සාන්ද? ඔව්. ටීචර් මටත් ඕන. හරි. ෆොටෝ ටික නම් ගෲප් එකට දාන්නකෝ ළමයි. පාඩමේ මුලින් ඉඳන්. ටුට්ටක් විනාඩි 5ක් දෙන්න මට. හෙලෝ තමයි. හරි. අර අපේ ගෲප් එකට දාන්න නෝට් කම්ප්ලීට්ම තියෙන කෙනේ දැන් මං කිව්වේ රුචිරටනේ. රුචිරට දාන්න කියලා කිව්වේ. කවුරු හරි කමන්නේ නෝට් කම්ප්ලීට් තියෙන කෙනෙක් පළවෙනි දවසේ ඉඳන් නෝට් එක දාන්න. දැන් අපි කරන්නේ ළමයි 4 වෙනි පාඩම. හොඳද? 3 වෙනි පාඩම ඇරියා හේතුව ඒක මේකෙන් කරන්න අමාරු ගණිතය කොටසක් නේ තියෙන්නේ. ඒකින් ඒක ටිකක් පස්සට තියලා අපි මේ පාඩම කරගෙන යනවා. අද ආපු අයට නම් අමාරු වෙයි. හොඳද? දැන් අපි ගොඩක් දුර ගිහිල්ලානේ. සුට්ටක් බලාගෙන ඉන්න අද පාඩම් බලන්න ඉන්න මම දැන් මේ වගේ ලින්ක් දානවනේ කොහොමද හැම පාඩමේම. එතකොට ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන් ඈ. හරි. මෙතෙන්ට එනකන් කතා කරානේ. a+b .b bar කියන කෙනා AND gate එකෙන් NAND gate එකක් නිසා මේ මුළු ප්‍රකාශනයේටම අපි bar එකක් දානවා කියලා කිව්වා. එතන අපහැදිලි අය ඉන්නවද? මේ කොටස අපහැදිලි අය ඉන්නවද? ඔව් ටීචර් තේරෙන්නේ නෑ ටික. තේරෙන්නේ ටීචර් නැහැ. B එකේ බා එකට සම්පූර්ණ එකේ බා එක ඒ දෙක කැපිලා B එක බා අයින් වෙන්නේ නැද්ද ටීචර්? එහෙම කරන්න පුළුවන්. හැබැයි අපි දැනට ඒ කැපෙන ඒවා ටික කියලා දෙන්නේ නැහැ. හරිද? ඔයාලා හැම කැපෙන ඒවා අයින් කරන්න යන්නත් එපා. මොකද දැන් ඔයාලට මේ ගේට් වලට ලියන්න තියෙන ප්‍රකාශනය විතරයි ළමයි. සුළු කිරීමක් එන්නේ නැහැ ඔයාලට. හරිද? ඒකින්ද මේ ගේට් එකට ප්‍රකාශනය ලියන්නයි ප්‍රකාශනයට ගේට් එක අඳින්න ටිකයිනේ කරන්න තියෙන්නේ. ඒකින්ද කපන ඒවා කරන්න යන්න එපා. දැන් මෙතන අපිට කපලා ලියන්න ගියොත් හිතන්නකෝ දැන් මේ ගේට් එකෙන් අවුට්පුට් වෙන එක අපිට ප්‍රකාශනයට පොඩ්ඩක් එළියට යද්දී හොයන්න බෑ. දැන් ඔයාලට මෙහෙම ගානක් දීලා තිබ්බා එක්කෙනෙක් හිතෙන් ඔබ කපලා මේක එළිය ලියනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන කපලා ලිව්වොත් හිතෙන්නේ ඔයා NAND ගේට් එකේ බායක දාලා නැහැ වරද්දගෙන කියලා. හරිද? ඔය විදිහේ ගේට් එකක් දීලා ප්‍රකාශනයක් ලියන්න කිව්වම කප්පා යන අපිට දීලා තියෙන විදිහටම අපි ලියා ගන්න ඕනේ. හරි? ඕන් තේරුම් නැති අය අහගන්න අපහුව. මෙතනින් මේ වයර් එක දිගේ A එනවා මෙතෙන්ට මේ වයර් එක දිගේ B එනවා.
ඊට පස්සේ මේ වයර් එක දිගේ අපිට ගේට් එකක් හම්බෙන්නේ නැහනේ. කෙලින්ම ඒ තමයි යන්නේ. ඔන්න ඒ යනවා මේ වයර් එක දිගේ මෙතෙන්ට එනකම්. ඒ ගියා ඒක. ඊට පස්සේ මෙතන මේ ගේට් එකක් හම්බෙනවනේ. ඒතකොට දැන් මෙතන තියෙන්නේ A, මෙතන තියෙන්නේ B. මේ ගේට් එක O ගේට් එකනේ. O ගේට් එක හරහා යනවා A + B කියන කොටස. හරිද? ඒක යනවා මේ NAND ගේට් එකේ එක ඉන්පුට් එකක් විදිහට. ඊළඟට මේ B එක හරහා යනවා B වයර් එක දිගේ මෙතෙන්ට B එනවා. හරි. එතකොට මෙතන තියෙනවා NOT ගේට් එක. NOT ගේට් එක කරා මේ B එළියට යන්නේ මොකක් විදිහටද? B නෙවෙයි. B වල විරුද්ධ දේ විදිහට. එතකොට B බා විදිහට තමයි යන්නේ. මෙතනින් එළියට එනවා B බා. ඒ එළියට එන එක මෙන්න මේ NAND ගේට් එකේ ආදානය වෙනවා. එතකොට මේක B බා මෙතෙන්ට යනවා මේ වයර් එක දිගේ. දැන් මේ NAND ගේට් එකට ඇතුල් වෙන්නේ මෙතනින් එන A + B එකයි මෙතනින් යන B බා කියන එකයි. හරි? එතකොට NAND ගේට් එකෙන් එළියට යන්න ඕනේ මෙන්න මේකට ඇතුල් වෙච්ච දෙකනේ. නේද? මෙතනින් එන A + B එකයි B බායි තමයි NAND ගේට් එක කරහා එළියට යන්න ඕනේ. NAND ගේට් එක කියලා කිව්වේ මොකද්ද අපි? NAND ගේට් එක කියලා කියන්නේ NOT ගේට් එකයි NAND ගේට් එක කියලා කියන්නේ NAND ගේට් එකයි NOT ගේට් එකයි එකතු කරලා හදාගත්ත එක. හරිද? මේක AND ගේට් එක හරියට ඇඳෙන්නේ නැහැ මම අතින්. එතකොට AND ගේට් එකක් හරහා යන එක ඉස්සෙල්ලාම අපිට හොයාගන්න පුළුවන්. දැන් A + B කියන එකයි B බා කියන එකයි AND ගේට් එකක් හරහා ගියොත් ළමයි මේකයි AND ගේට් එක හරහා යද්දී හැදෙන්නේ A + B dot B බා කියන එක නේ. ඊට පස්සේ ඒක යනවා කියනම් මෙන්න මේ NOT ගේට් එක ඇතුලේ. NAND ගේට් එක කියන්නේ මේ ගේට් දෙකේ එකතුවටනේ. එතකොට මේ කොටස NOT ගේට් එක ඇතුලෙන් යද්දී මේක නෙමෙයි මේකේ විරුද්ධ එක වෙනවා. එතකොට මේකේ බා එක යනවා. එහෙනම් මේ මුළු ප්‍රකාශනයේටම අපිට පුළුවන් sorry මේ මුළු ප්‍රකාශනයේටම බා එකක් දාන්න. එතකොට තමයි NOT ගේට් එකෙන් එළියට යන අවුට්පුට් එක හම්බෙන්නේ. දැන් මේ ගේට් එක සම්පූර්ණ ගේට් එකට අපි කියන්නේ NAND ගේට් එක කියලානේ. නේද? එතකොට එහෙනම් ඒ ගේට් එක හරහා එළියට යන කොටස තමයි මේම ඇඳලා තියෙන්නේ. මෙතන ලියලා තියෙන්නේ. මෙන්න මේ කොටස. A + B.B බා වල සම්පූර්ණ බා. දැන් පැහැදිලිද ඒ ටික හැදුන විදිහ? පැහැදිලිද? ඔව් ටීචර්. ඔව්. එහෙනම් ඊළඟට හම්බෙනවා අපිට මෙතනින් O ගේට් එක. එතකොට මෙන්න මේ වයර් එක දිගේ යන්නේ මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය තමයි යන්නේ මෙන්න මේ වයර් එක දිගේ. මේ වයර් එක දිගේ එන්නේ මොකද්ද? A. එතකොට O ගේට් එකෙන් එළියට යන්න ඕනේ මේ A මේ මුළු ප්‍රකාශනයමයි එකතුවද ගුණිතයද? මොකක්ද යන්න ඕනේ එළියට? A+ එකතුවනේ යන්නේ O ගේට් එක කරා A+ වරහන් දානවා A + B වරහන් වහලා dot B bar වල මේ ප්‍රකාශනයේ සම්පූර්ණ බා එක යන්න ඕනේ. හරි. ඕක තමයි F වලින් එළියට යන උත්තරේ. මේක තමයි අපේ පිළිතුර. S කියන්නේ මේක. හරි. ඒක හැදෙන විදිහ තේරුණාද? තේරුණා අය රයිස් හෑන්ඩ් කරන් බලන්න.
ඔව් ටීචර්. ඔව්. එහෙනම් දැන් මේක උත්තරේ ඇවිල්ලා තියෙන අය ඒක හදාගන්න විදිහ තේරෙනවනේ එහෙම ලියන්න. නැති අය දනියෙන් අය මතක් කර කර ලියන්න. දැන් තව විනාඩි දෙකකින් මීටින් එක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ ආපහු ලොග් වෙන්න ඔය ලින්ක් එකෙන්ම. තේරුණා යත් උසලානේ. දැන් හැමෝම ඇඳ මේකේ ප්‍රකාශනෙත් උත්තරේ ලියලා තියෙන්නේ. ඔව් ටීචර්. ඔව්. එහෙනම් මම මේක අයින් ඔව් කරන්නද? ටීචර්. මකන්නද? හා ටීචර්. ආ. ඔක මකන්න. හරි. මේක මම ගෲප් එකට දාන්නම් බැරි වුණ කට්ටියට කරගන්න. කට් වුණාට පස්සේ ලොග් වෙන්න ඊට පස්සේ මම ගාන දාන්නම් ඊළඟ ගාන ළමයි. ඊළඟ ගාන තැඳ ගන්න කට්ටියම ගබඩාවේ
හරි ගියා. ඔයාලා ගැන ළමයි අම්මලා තාත්තලා හොයලා බලන එක නේද? ඔයාලා හවුතරේ වුණාට හොම් සපෝට් එකක් නැහැ දෙමව්පියන්ගේ. ළමයින්ට ඕනේ වැඩ කරන්න. හරි. මේක තමයි ගේට් එක. F වලට උත්තරේ ලියන්න තියෙන්නේ. මේ ගේට් එකට ඔයාලට උත්තර ලියන්න පුළුවන් කියන්නේ ඊට පස්සේ දෙන හැම ගේට් එකකටම උත්තර ලියන්න පුළුවන් කියන එක. හොඳද? ඉක්මනට ලියලා මට chat box එකට උත්තර ටික දාන්න. ලියලා ඉවර වෙන ගාන අනුව මම මේක කියලා දෙන්න පටන් ගන්නවා. ඉන්න පොඩ්ඩක් තියෙන්නේ. දැනුත් රණ්ඩුවක් ගියා. ඔයා දැන් අම්මා
Am. Up. මට සංකේත ළමයි white board එකේ අඳින්න අමාරුයි. ඒක තමයි මං මෙහෙම දැන් දාලා තියෙන. දැන් ඔයාලා ගේට් එක දාන්නවනේ. ඔයාලට ගේට් 3 කියලා දීලා තියෙනවා. ආයෙම. ඉතින් ඔයාලට ඒ ටික දාගෙන හඳ ගන්න. තේරෙන්නේ නැති වෙන්න බෑනේ. ගේට් ටික මං කියලා දෙලානේ තියෙන්නේ. එතකොට කොහොමද තේරෙන්නේ නැති වෙන්නේ? ඔන්න යටින් අදින්න. මට හැම වෙලේම එකම අදින්න අමාරුයි. white board එකේ අර curves අඳින්න ඇද වෙනවා. මේ can gate එක
හරි. දාලා තියෙන උත්තර නම් හරි ළමයි. ඒකට යටින් ගේට් බලා ගන්න පුළුවන් නේ. මේක O ගේට් එක. O තියෙන තැන් වලට මේක ඇඳ ගන්න. මේක AND ගේට් එක. not එක. අපි උත්තර දාගෙන යන්. එන තැන් වලට උත්තර දාගෙන යන්. මෙන්න මේ පාර දිගේ යන්නේ මොනවද? A. A යනවා මෙන්න මේ කෙරවලට එනකම් මෙතෙන්ට යනකම් A යන්නේ. මේක හැමෝටම තේරෙන්න ඕනේ. දැන් නොතේරෙනා ඉන්නේ. ඊට පස්සේ B වලට මේ වයර් එක දිගේ මෙහෙම ඇවිල්ලා මෙතනින් දත්ත ගලාගෙන යනවා මෙන්න මේ වයර් එක දිගේ මෙතෙන්ට එනකම් එතෙන්ට යන්නේ B. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එනකම් එනවා A. මම ලේසි ටික ඉක්මනට කරගෙන යනවා. මෙතෙන්ට A එනවා. මේ වයර් එක දිගේ කෙලින් මෙතෙන්ට B එනවා. මේ වයර් එක දිගේ කෙලින් මෙතෙන්ට C යනවා. මේ වයර් එක දිගේ මෙතෙන්ට C එනවා. හරි. ඔය තනියෙන් යන ටික දාගත්තා. ඊට පස්සේ මේ O ගේට් එක හරහා මේ O ගේට් එක හරහා මෙතෙන්ට එන්නේ කවුද? A A ධන B A ධන B එනවා. A ධන B එනවා O ගේට් එක හරහා. එතකොට AND ගේට් එකක් හම්බ වෙනවා. එතකොට A ධන B එකයි මේ C AND ගේට් එක කරා යද්දී මොකක් බවටද පත් වෙන්නේ? A ධන B dot C හරි. A ධන B dot C කියන බවට පත් වෙනවා. AND ගේට් එක කරා යද්දී. ඊළඟට මෙතනින් C එක not ගේට් එක කරා එළියට එද්දී මොකක් බවටද පත් වෙන්නේ? C bar C bar විදිහට පත් වෙනවා. C bar හැදුණා. ඊට පස්සේ C තමයි මෙතෙන්ට යන්නේ නේද? මෙතෙන්ට C bar විදිහටම යනවා. දැන් no gate එකක් තියෙනවා. no gate එක කියන්නේ මොන gate දෙකක එකතුවක්ද? not එකයි O එක not එකයි O gate එක එකතුව තමයි no gate එක කියලා කියන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම යන්න ඕනේ O gate එක කරා මේ ප්‍රකාශනය යවලා අපි not එක දාමු. මේ ප්‍රකාශනේ මේකයි මේ input දෙක වෙන්නේ. ඒතකොට මේකෙන් එළියට යන්න ඕනේ මොකක්ද එහෙනම්? A ධන B dot C ධන C bar A ධන B dot C no gate O gate එකක් ඇතුලින් යද්දී ඒක ධන වෙනවා plus C bar කියන එක තමයි යන්නේ. ඒතකොට මේ ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මෙතන තියෙන ප්‍රකාශනේ. මෙතෙන්ට එන්නේ C bar එක. C bar එක දාන්න. හරි. මේ තියෙන ළමයි
no O gate එක ඇතුලේ යන ප්‍රකාශනය. මෙතන මේ ලියලා තියෙන අපි O gate එක ඇතුලේ යන ප්‍රකාශනය. දැන් කියන්නේ no gate එකක් ඇතුලේ යවන්න කියලානේ. එහෙනම් no gate එකක් ඇතුලේ යනවා නම් මෙන්න මේ ප්‍රකාශනයේ විරුද්ධ එක බා එක තමයි එන්න ඕනේ. ඒකින්ද අපි මේ සම්පූර්ණ ප්‍රකාශනයටම බා ගහන්න ඕනේ. ඔය විදිහට. පැහැදිලිද? එතනකම් පැහැදිලිද? ටීචර්. ඔව්. දැන් අපිට අවසානයේ උත්තරේ නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. F වලට උත්තරේ අපිට නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. රුචිර බණ්ඩාර අහනවා A B වලට වරහන් දාන්න ඕනේද කියලා. මෙතෙන්ට වරහන් දැම්මොත් අපිට හොඳයි. අපිට ගාන පැහැදිලි. නොදැම්මත් වැරදි නෑ. හරිද? දැන් A B මුලින්ම ලියලා තියෙන හින්දා වරහන් නොදැම්මත් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැම්මොත් අපිට පැහැදිලි. මම දැම්මේ නෑ. ඔයාලා දැම්මට ප්‍රශ්නයක් නෑ. මේ වගේ ප්‍රකාශන එකතු වෙන තැන් වලින් වරහන දාගෙන එන්න. එතකොට මේ මෙතනත් වරහන තියෙනවා. කොහොමද වෙන්නේ කියලා හොයන්න ලේසියිනේ. වරහන දාන එක හොඳයි. හරි? F වලට දැන් ප්‍රකාශනය ලියන්න පුළුවන් මේ විදිහට. වල ප්‍රකාශනය F සමානයි A plus O gate එක කරා යදින් ඉක්තු කිරීමෙන් ළමයි. මෙතනින් එන A එකතු වෙනවා. ඊළඟට මෙතනින් එන B එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශන එකතු වෙනවා. මෙන්න මේ ප්‍රකාශන. A plus B plus මෙතනින් වරහන් දාලා ලියමුකෝ. A plus B හරිද? ඔන්න ඔය ප්‍රකාශන තමයි F වලට එන්න ඕනේ. ගාන පැහැදිලිද? පැහැදිලිද ළමයි? හරි මම මේක මකන්නද?
notes ඕන අය මට private message එකක් දාන්න note එක ඕන කියලා. එතකොට මම එයාලට ෆොටෝ ටික එවන්නම්. ඔබද ඇහෙනවද? note එක ඕන මට private message එක දාන්න මම ෆොටෝ ටික එවන්නම්. හරි. හරි. එහෙනම් මේක මකන්නද? වැඩ ඉවරද ඔයාලගේ? ඔව් ටීචර්. ඔව්. එහෙනම් අයින් කරනවා. ඊට පස්සේ අපි බලමු හරි. මේක තමයි ඔයාලට මම දීලා තියෙන ඇක්ටිවිටි එක. මේක පොතේ තියෙන එක මම හිතන්නේ. ඔව් අච්චු පොතේ තියෙන එක. එතකොට දැන් මේක අඳ ගන්න ඕනේ. ඔයාලා අච්චු පොතේ තියෙන අභ්‍යාස ටික කරන්න. කරලා මට දැන් ගිය සතියේ කවුද ඒව මට මතක නැහැ. භාග්‍යද කොහෙද? ගිය සතියේ කරලා එව්වා. මම එයාලගේව හරි කියලා ඔයාලට උත්තරත් එව්වා. දැන් කරලා නැහැනේ කට්ටිය. ඒකින්ද අපව කරන්න ඕනේ. කරලා නැති අය. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඔය අපි අඳින ගේට් එකට කොහොමද සත්‍යතා වගුව අඳින්නේ කියලා. සත්‍යතා වගුව දැන් කලින් ඇඳන්නේ හැමෝම නේද? දැන් ඔය වගේ කම්ප්ලෙක්ස් ගේට් එකකට සත්‍යතා වගුව අඳින්න ළමයි ඒකත් කම්ප්ලෙක්ස් වෙනවා. ඒ කියන්නේ සංකීර්ණ විදිහට තමයි අපිට ඇඳෙන්නේ ඒක. ඉස්සෙල්ලා මම මේක කියලා දෙන්නම් ඊට පස්සේ මේක කියලා දෙන්නම් ඊට පස්සේ ගානක් වෙන් කරමු. දැන් බලන්න මෙතනින් යන ඉන්පුට් එක A මෙතනින් යන ඉන්පුට් එක B. මෙතනින් එනවා B මෙතනින් එනවා C. එතකොට මේකෙන් එළියට යන්නේ මොකක්ද? මෙතෙන්ට එන්නේ මොකක්ද? B B.C. B.C. මෙතෙන්ට එනවා A A ධන B. plus B. මේකෙන් එළියට යනවා Q එහෙනම් Q සමානයි A ධන Bද මෙතන මේ not gate එකක් තියෙන මේක O gate එකක් නෙමෙයි no gate එකක්. හරිද? එතකොට A ධන B එකට මොකක්ද එන්න ඕනේ? බා එකක් එන්න ඕනේ. ඊට පස්සේ A ධන B B.C කියන එක මොකද වෙන්න ඕනේ මේ gate එක හරහා? එකතු වෙන්න ඕනේ. හරිද? එතකොට ඒක තමයි මේ අවුට්පුට් එක දීලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ සත්‍යතාව වගුව අඳින්නේ කොහොමද කියලා. සත්‍යතාව වගුව අඳින්න ළමයි. දැන් මතකද සත්‍යතාව වගුව අඳින්න අර පොඩි වගුව අපි අඳපුවා? ඔව් ටීචර්. මං කියලා දුන්නා සත්‍යතාව වගුවේ කොහොමද අවස්ථා ගාන හොයාගන්නේ කියලා. ඉන්පුට් ගාන දීලා ඉන්පුට් ගාන අපි දන්නවනේ. ඉන්පුට් ගාන දෙකක් වෙලාවට කොහොමද අවස්ථා කීයක් තියෙනවද? ඉන්පුට් ගාන තුනක් වෙලාවට අවස්ථා කීයක් තියෙනවද කියලා අපි හොයාගන්නේ කොහොමද කියලා මං කලින් කියලා දුන්නා. මතකද ඒ ක්‍රමය? මතකද? ඔව් ටීචර්. කොහොමද කරන්න කිව්වේ? දැන් මේක ඉන්පුට් තියෙනවා 3ක්. ඉන්පුට් 3ක් තියෙන ගානක අවස්ථා ගාන අපි හොයාගන්නේ කොහොමද? දෙකේ තුන් බලය දෙකේ තුන්වෙනි බලය ගන්න කිව්වනේ. දෙකේ තුන්වෙනි බලය ගත්තාම අපිට අවස්ථා ගාන හොයන්න පුළුවන්. දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ අපිට දීලා තියෙන ඉන්පුට් ගාන දෙකේ බලයක් විදිහට ලියනවා. හරිද? අපිට හම්බෙලා තියෙන ඉන්පුට් ගාන දෙකේ බලයක් විදිහට ලියනවා. ඒකට දෙකේ තුන කියන්නේ කීයද? උත්තරේ 8යිනේ. එතකොට අපිට එන අවස්ථා ගාන තමයි 8. මෙන්න මේ 8කට දාන්නේ ඒකයි. බිංදු ඒවයි 1 ඒවයි 8කින් ලියන්නේ අපි ඒකින්ද. මේක ඉන්පුට් 3ක් තියෙනවා. ඒක දෙකේ තුන්වෙනි තුනේ බලයක් විදිහට ලියාගෙන අවස්ථා 8කට ඉන්පුට් ගන්න. හරිද? එතකොට පළවෙනි ඉන්පුට් එක A, දෙවෙනි ඉන්පුට් එක B, තුන්වෙනි ඉන්පුට් එක C. ওই විදිහට තමයි එන්නේ. ඊට පස්සේ පළවෙනි ඉන්පුට් එක අපි පුරවනවා කිව්වා බිංදු A වගේනුයි 1 A වගේනුයි. එතකොට බිංදු Aවයි 1 Aවයි ගත්තාම ඒක මං කිව්වා භාග දාන්න ඉස්සෙල්ලාම දාන්න ඒවා. බිංදු Aව ඊට පස්සේ 1 Aව දාන්න කියලා.
අවස්ථා 8යි නම් භාගයක් ගත්තොත් 0.4යි 1.4යි ලියන්න වෙන්නේ. ඒ විදිහට තමයි මේ ලියලා තියෙන්නේ 0.4යි 1.4. හරිද? ඊළඟට b එකට යද්දී මේකෙනුත් භාගයක් ගන්න කිව්වා. ඒතකොට 0.4ක් තියෙනවා නම් මේක අපි මුලින්ම ලියන්නේ 0.2. ඒකෙන් භාගයක් වෙන්නේ. 0.2යි 1.2යි 0.2යි 1.2යි. ওই විදිහට ලියන්න කිව්වා. ඊළඟට c එකට යද්දී ඒකේ ගන්න කිව්වා මේකෙනුත් භාගයක්. 0.2 අනේ තියෙන්නේ. එහෙනම් මෙතෙන් දෙදින් ඒකේ භාගයක් වෙන 0. 0.1යි 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 ඔය විදිහට අවස්ථා 8ක් ලියන්න කිව්වා. හරිද? ඔය ටික දාගන්න වෙලා තනියෙන් දාන්නවා මම කලිනුත් කියලා දුන්නා. ඊට පස්සේ දැන් අපි මේ අලුත් ෆීල්ඩ් ටික වගුවේ අපි මෙච්චර දවස් දාපු නැති කොටස් ටික තමයි දැන් පෙන්නන්නේ. දැන් බලා ගන්න මෙන්න මේ කොටස a b වල බ කියන එක අපි අලුතෙන් හදා ගන්න ඕන එකක් නේද? මේක අපි දන්නේ නැහනේ. මේකට එන උත්තරේ මොකද්ද කියලා දන්නේ නැහැ. a දැනගත්තත් b දැනගත්තත් a b වල බ කියන එක අපි දන්නේ නැහැ. නේද? ඒකින්ද අපි ඉස්සෙල්ලාම හදා ගන්නවා. දැන් මෙයා නම් ඉස්සෙල්ලාම හදලා තින්නේ සම්පූර්ණයෙන් a b වල බ එක මෙයා හදලා කෙලින්ම. දැන් ඔයාලා තාම පුහුණු වෙන අයනේ. එතකොට අපිට පුළුවන් ඉස්සෙල්ලාම a b කියන එක හදාගන්න. වගුවේ ඉස්සෙල්ලාම අපිට පුළුවන් a b කියන එක හදාගන්න. ඊට මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. අපි Excel එකක් ගමු. මේකේ පළවෙනි තීරුව A දෙක B 3 C 4 අපි ගන්න පුළුවන් a b කියන එක. පහට ගන්නවා a b වල බා කියන එක. ඊට පස්සේ මෙතන අපි හදාගත්ත a b වල බා. මෙතනින් එන මොකද්ද b.c කියන එක. ඊට පස්සේ අපි හදා ගන්නවා b.c කියන කොටස. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙකේ එකතුව. e සෙල් එකේ f e තීරුවේ f තීරුවේ එකතුව ගන්න පුළුවන්. මම ඒක අර ප්‍රකාශනේ මට ලියන්න දිග වැඩි හින්දා මම ලියනවා e f කියලා. හොඳද? ඔයාලා හැම ලියන්න එපා ප්‍රකාශනෙම ලියන්න ඕනේ. e f කියලා මම ලියනවා. අහගෙන තින්නේ? ඔව් ටීචර්. ඔයාලා ලියන්නේ e f කියලා. ඔයාලා ලියන්න ඕනේ a b වල සම්පූර්ණ බා b.c කියලා මෙන්න මේක ලියන්න ඕනේ. පැහැදිලි නේද? ඔව් ටීචර්. හරි. ওই විදිහට අපි තීරු ටික ලියා ගන්න. ඊට පස්සේ මේ ටික පුරවගෙන යන්නයි තියෙන්නේ. 0.4යි මේකට 1.4යි මේකට 0.2යි දෙකයි බිංදුව එකයි බිංදුව එක. ඔයාලා මාත් එක්ක කරගෙන නම් මේක ඇඳගෙන මාත් එක්ක කරගෙන යන්න. දැන් මට යන වෙලාවම ඔයාලටත් යනවනේ.
හරි. දැන් fill කරන්න තියෙන්නේ a + b කියන දෙක. මෙන්න මේ තීරුවයි මෙන්න මේ තීරුවයි එකතු කරගන්න ඕනේ මේ තීරු දෙක. කියන්න එහෙනම් මට එන උත්තරේ. ඔයාලා කියන්න. ওই තීරු දෙක එකතු වුණාම මොකක්ද දෙන්න ඕනේ? කොහොමයි ඉන්නවද? බිඳුවයි බිඳුවයි කියන්නේ ඔහොමනේ දෙන්නේ. හ්ම් උඩටම බිඳු දෙකයි ඊට පස්සේ එක ඒවා හයක් එන්නේ. ඊට පස්සේ මේ තීරුවට යදින් ඔයාලට පේනව නේද ළමයි ස්ක්‍රීන් එක නිකන් සද්දයක් නැතුව ඉදින් අවුල් වගේ මට. ස්ක්‍රීන් එක පේනවනේ හරියට? Excel sheet එක පේනව නේද? ඔව්. ඊට පස්සේ a + b බා කියන එකට එන්නේ මෙන්න මේ තීරුවේ අනුපූරකය. මේ තීරුවේ විරුද්ධ එක. එහෙනම් බිඳුව තියනවා නම් මෙතෙන්ට එන්න ඕනේ 1. මෙතෙන්ටත් එන්න ඕනේ 1. ඊළඟට එන්න ඕනේ බිඳුව. හරිද? මම බලන්න එහෙම දෙයාලට තියෙන්නේ කියලා. ඔව්. 1 2යි බිඳු ටිකකුයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා b.c වල ගන්න කියලා. ඒ කියන්නේ මේ තීරුවයි මේ තීරුවේයි ගුණිතය ගන්න කියලා කියනවා. ওই තීරු දෙකේ ගුණිතය ගන්න කියලා කියනවා. එහෙනම් ගුණිතය ගද්දින් බිඳුව තියෙන ඒවා කොහේ බිඳුවක් තිබ්බත් එතන අවුට්පුට් එක බිඳුව වෙනවා. එක තැනක මේ තීරු දෙකෙන් එකක බිඳුවක් තිබ්බත් අවුට්පුට් එක බිඳුව. හරිද? ඔන්න ඔහමයි එන්නේ. බිඳු 3යි 1යි බිඳු 3යි 1. ඊට පස්සේ e + f කියලා ලිව්වේ මෙන්න මේ තීරුවේයි මෙන්න මේ තීරුවේයි එකතුව. මේ තීරු දෙක එකතුව ලියන්නේ මේ තීරුවට. එතකොට ඒක එකතුව ලියදී කොහේ එක තිබ්බත් එකයි උත්තරේ. තීරු දෙකෙන් එකක හරි එක තිබ්බොත් උත්තරේ එකයි නැත්නම් බිඳුව. මෙන්න මෙහෙම තමයි. එතකොට අපේ සත්‍යතාව වගු වෙන්න ඕනේ. ඇඳලා ඉවර නම් හරි කියලා කියන්න. සත්‍යතාව වගු ඇඳලා ඉවර නම් හරි කියන්න.
හරි ටීචර්. හරි ටීචර්. හරි එහෙනම් යවන්නේ නේද ඊළඟ කොටස. තව පාරක් වෙනවනේ. මේක තෝනේද ඔයාලට ගෙදර වැඩක් තියෙනවා. හෙලෝ ළමයි ඉන්නව නේද? ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද? දැන් අපි අඳපු ලොජික් ගේට් දෙකක් තියෙනවනේ. අපි කලින් ඇඳනේ ලොජික් ගේට් දෙකක් ලොකු දෙක. අන්න ඔය දෙකට සත්‍යතා වගු දෙකක් අඳින්න ඕනේ. ඇඳලා මට ෆොටෝස් එවන්න ඕනේ. හරිද? පුළුවන් නේද? පුළුවන් ටීචර්. try කරලා බලන්නකෝ අමාරු තැන් තිබ්බොත් මට කියන්න. හරි ඊළඟ කොටසට යමුද? ලියා ගන්න මාතෘකාව සංග්‍රහිත පරිපත integrated circuits සංග්‍රහිත පරිපත integrated circuit. හරිද ලිව්වද මාතෘකාව? ඔව් ටීචර්. සංග්‍රහිත පරිපත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියන්නේ ළමයි අපේ තුන්වෙනි පරම්පරාවේ අපිට හම්බෙන තාක්ෂණික කොටසක්. හොඳද? දැන් අපි පළවෙනි පාඩම තව කරේ නෑනේ. ඒකින්ද ඔයාලා දන්නේ නැහැ පරම්පරා ගැන. මම ඔයාලට කියලා දුන්න මතකද පරිගණක වර්ගීකරණය කරද්දී අපි පරම්පරා අනුව පරිගණක වර්ගීකරණය කරනවා කියලා කිව්වා. මතකයිද? අන්න ඔය පරම්පරා අනුව වර්ග කරද්දී තුන්වෙනි පරම්පරාවට එද්දි. ඒ කියන්නේ මේ දැන් අපි ඉන්නේ ලංකාවේ අපි දැන් ඉන්නේ හතරවෙනි පරම්පරාවේ. ඒතර අපි මීට අවුරුදු 10කට 20කට විතර කලින් යුගය ගැන කතා කරොත් ඒ කාලේ තමයි මේ සංග්‍රහිත පරිපත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් කියන ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි පාවිච්චි කරන්නේ CPU එක ප්‍රොසෙසර් එක ඔයාලා දන්නවනේ. සකසනය. අන්න ඔය කොටස වෙනුවට පාවිච්චි කරපු තුන්වෙනි පරම්පරාවේ තාක්ෂණය තමයි මේ සංග්‍රහිත පරිපත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් කියලා කියන්නේ. හරිද? එතකොට මේ සංග්‍රහිත පරිපත ඇයි අපි මේ පාඩමේදී කතා කරන්නේ? හේතුව මේ තාර්කික ద్వාර යොදාගෙන හදන්නේ සංග්‍රහිත පරිපත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස්. අපි සංග්‍රහිත පරිපතයක් ඇතුලේ තමයි මේ තාර්කික ద్వාර ලොජික් ගේට්ස් කියන ඒවා යොදාගන්නේ. එතකොට මේ සංග්‍රහිත පරිපත විශාල ගාණක් එකතු කරලා තමයි අපි කතා කරන දැන් අපේ තාක්ෂණය වෙන
processor එක නැත්නම් CPU එක හදාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන සංග්‍රහිත පරිපතේ මෙන්න මේ තුඩු වර්ගයක් තියෙනවා පින් වර්ගයක් තියෙන උඩට පේනවද? ඔව්. ඔන්න ඔය පින් වලින් තමයි ළමයි input output දෙන්නේ. දැන් මෙතන මේ රූප සටහනේ මේ තියෙන්නේ ඔය අරක දාලා තියෙන පින් ටික. මෙතන මේ නම්බර් කරලා තියෙන්නේ 1 2 3 4 5 6 කියලා 14ට යනකම් නම් කරලා තියෙන්නේ පින් ටික. හොඳද? එතකොට ඔය සංග්‍රහිත පරිපතයක පින් 14ක් තියෙනවා. ඔය පින් 14ට ලොජික් ගේට්ස් ටික සම්බන්ධ කරනවා. එතකොට ලොජික් ගේට් එකකට ඉන්පුට් එන්නේ අවුට්පුට් ගන්නෙත් ආපහු ඔය පින් හරහාමයි. දැන් මට කියන්න මේ මම පෙන්නන ගේට් එකේ මෙන්න මේ AND ගේට් එකේ ඉන්පුට් දෙක මොනවද? ඔය AND ගේට් එකේ ඉන්පුට් දෙක මොනවද? 1යි 2යි. අවුට්පුට් එක 3. 3. එතකොට මෙතන AND ගේට් එකේ ඉන්පුට් මොනවද? 12යි 13. 12යි 13යි. අවුට්පුට් එක වෙන්නේ 11. 11. හරි. දැන් ඒක තෝරගන්න තේරෙනවනේ. ඔය කොටසෙන් අපෙන් අහන්නේ ඔය ටික විතරයි. ඉන්පුට් එකක් හොයා ගන්න අහනවා IC එකක් දීලා, ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් දීලා, ඉන්පුට් එක මොනවද, අවුට්පුට් එක මොනවද කියලා එයාලා ඔය විදිහට අංක කරලා අහනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඉන්පුට් එක මොකක්ද, අවුට්පුට් එක මොකක්ද කියලා අංකෙන් කියන්න. තේරුණාද? ඊට වැඩි දෙයක් අහන්නේ නැහැ. මතක තියාගන්න IC එකක් ඇතුලේ ලොජික් ගේට්ස් ටිකක් තියෙන්න පුළුවන් 4ක් 5ක් තියෙන්න පුළුවන්. හරි. එතකොට IC ගොඩාක් එකතු කරලා තමයි අපි දැන් කතා කරන CPU එක නැත්තම් processor එක හදලා තියෙන්නේ. ඔය ටික විතරයි අපිට මතක තියාගන්න තියෙන්නේ. හරි. තියාගන්න නෝට් එකක්. සංග්‍රහිත පරිපතයක් යනු තුන්වෙනි පරම්පරාවේ භාවිතා කරනු ලැබූ තාක්ෂණික උපකරණයයි. පින් 14කින් සමන්විත වන අතර ඒවාට තාර්කික ద్వාර සම්බන්ධ කර සකසා ඇත. තවද මේවා තුල ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්,
තවද මේවා තුල ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්, දාරිත්‍රක යන උපාංගද ඇතුළත් කර ඇත. IC විශාල ප්‍රමාණයක් capital I capital C ගැටියෙන් කියන්නේ IC එකක් කියලා අපි IC විශාල ප්‍රමාණයක් යොදාගෙන සකසනය කියලා ලියුවොත් මයික්‍රෝප්‍රොසෙසරය සකසා ඇත. හරිද? කොහොමද ඔයාලා ළමයි කතා කරන්නේ? හරි ටීචර්. හරි ටීචර්. ඕකේ ක්‍රියාකාරකමක් තියෙනවා අච්චුකේ. ක්‍රියාකාරකම කරන්න ඕනේ. ඒක කරන්න ඉඩ තියන්න. ළමයි දැන් ඉතින් මට පස්සෙන් පන්න වැඩ කරවන්න බෑ ඔයාලට තේරෙනවනේ. ඔයාලා කරනවද නැද්ද කියලා මට පේන්නෙත් නැහැ. ඒකින්ද කරන එක ඉතින් ඔයාලගේ යුතුයකමක්. හොඳද? කරොත් ඔයාලට ලේසි විභාගෙට ලියන්න. ක්‍රියාකාරකම කරන්න ඉඩ තියන්න ඒකින්ද. චූටි එකක් තියෙන්නේ. හරි ලියන්න ඊළඟ මාතෘකාව. තාර්කික ద్వාරවල ප්‍රායෝගික යෙදීම්. ඊට මාතෘකාව පොඩ්ඩක් කියන්නකෝ. තාර්කික ద్వාරවල ප්‍රායෝගික යෙදීම්.
හරිද? ලියන්න පළවෙනි එක. පළවෙනි උදාහරණය අපි කතා කරන නිවසක අනතුරු ඇඟවීම පිළිබඳ නිවසක අනතුරු ඇඟවීම පිළිබඳ නිවසක අනතුරු ඇඟවීම පිළිබඳ සංඥා පද්ධතිය නිවසක අනතුරු ඇඟවීම පිළිබඳව සංඥා පද්ධතිය home alarm system කියලා කියනවා මේකට. home alarm system. ඒ කියන්නේ ළමයි දැන් ගෙදරට හොරෙක් පයින්නවා කියලා හිතන්නකෝ. අපි ගෙදරට දොරවල් ජනෙල් වලට සෙට් කරනවා sensors. sensor කියන ඒවා දන්නවනේ සංවේදක. sensor එකක් සෙට් කරනවා. එතකොට කවුරු හරි හොරෙක් ඇවිල්ලා මේ ගෙදර දොරක් හරි ජනෙලයක් හරි ඇරියොත් මේ alarm එකක් වදින විදිහට sensor එක සෙට් කරන්නේ අපි. තේරුණාද? තේරුණාද? ඔව් ටීචර්. එතකොට මේ ඔයාලට පේනවනේ පරිපතේ නේද? ඔය පරිපතයෙන් පේන්නන්නේ පේන්නේ නැද්ද? පේනවා. පේනවනේ. හරි. ඔය පරිපතයෙන් පෙන්නන්නේ ගෙදරට කවුරු හරි හොරෙක් ඇතුළු වුණොත්. හරිද? කොහොමද මේ සංඥා වැඩ කරන්නේ කියන එක. එතකොට මේක හදලා තියෙන්නේ O gate යොදාගෙන O gate එකක් යොදාගෙන. හරිද? මේකේ තියෙනවා ගෙදර ජනෙල් දෙකකුයි ඉස්සරහ දොරයි පිටිපස්සේ දොරයි ආරක්ෂා කරන්න හදලා තියෙනවා. ජනෙල් දෙකකුයි ඉස්සරහ දොරයි පිටිපස්සේ දොරයි. එතකොට ඕනෑම ජනේලයක් හෝ දොරක් විවෘත කරපුවාම අනතුරු සංඥා හඬ නිකුත් වෙන්න ඕනේ. alarm එක වදින්න ඕනේ. ඒක ඕනෑම ජනේල් දෙකකින් තියෙන ජනේල් දෙක හරි දොරවල් දෙක හරි විවෘත කරොත් alarm එක වදින්න ඕනේ. මේක හොඳට අහගන්න මේ කොටස විභාගෙට එනවා අනිවාර්යෙන්. හැම එකෙම එනවා. මේක ඔයාලට අමාරු ටිකක් ඒක. මේ පරිපතේ ප්‍රායෝගිකව අපි නිර්මාණය කරපුවාම එතකොට අපිට මේවට සෙන්සර් සම්බන්ධ කරන්න වෙනවා. දොරට සෙන්සර්, දොරවල් දෙකට සෙන්සර්, ජනෙල් දෙකට සෙන්සර් සම්බන්ධ කරන්න වෙනවා. හරිද? එතකොට ජනේලයක් හරි දොරක් හරි ඇරලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ දොර ඇරුණාම අපි ඒක මොකක් කියලාද කියන්නේ? ආදානය කරන එක බිඳුව වෙන්න ඕනේ දෙක වෙන්න ඕනේද? ආදානි බින්දුව. දොරක් ඇරලා තියෙන වෙලාවට ආදානය අපි කියන්නේ 1යි. දොර ඇරලා නම් 1යි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දත්තයක් ඇවිල්ලා, හොරෙක් ඇවිල්ලා. හොඳද? හොරෙක් නැත්තම් එතන බිඳුවයි. ඒතකොට ප්‍රශ්නයක් නැහැ අපිට. හරි? මේ විවෘත වන අවස්ථාව බිඳුවයි. සම්වෘත අවස්ථාව 1යි. ඒ කියන්නේ දොර වහලා තියෙනවා නම් 1යි. අනතුරු අඟවන අවස්ථාව 1යි කියලා කියනවා. ඔන්න ආයෙත් මුලින් ඉඳන් කියනවා. ජනෙල් දෙකයි ඉස්සරහ දොරයි පිටිපස්සේ දොරයි ඔය අවස්ථා හතරට අපි සෙන්සර් සයි කරලා තියෙනවා. ඔය සෙන්සර් එකකට හරි ඒ කියන්නේ දොරක් විවෘත වුණොත් ජනේලයක් ඇරුණොත් කියන අවස්ථා තමයි අපි සලකන්නේ. එතකොට එක ජනේලයක් හරි එක දොරක් හරි ඇරුණොත් ඒ අවස්ථාව එක වෙනවා. හරිද? එතකොට හොරෙක් ඇවිල්ලා කියන එක. එතකොට ඒ අවස්ථාව එක වුණ ගමන් alarm එක වදින්න ඕනේ. දොරක් ඇරුණ ගමන් alarm එක වදින්න එපයි නේද? දැන් හිතන්නකෝ ජනේලේ එක කියන එකෙන් මෙන්න මේකෙන් තමයි මෙන්න මෙතනින් තමයි හොරා ඇතුල් වෙන්නේ. එතකොට මේ ජනේලේ හොරා ඇවිල්ලා අරිනු. එතකොට මේ ටික වහලා නේ වෙද්දි නේ? මේ ටික වහලා කියන්නේ මේ වගේ යන්නේ මොනවද සංඥා? බිඳුව දෙකද? දැන් මේ දොර මේ ටික වහලා තියෙන්නේ මේ ජනේල වහලා මේ දොර වහලා මේ දොර වහලා. එහෙනම් මේවා එතකොට දත්තයක් කියන්නේ නැහනේ වහලානේ තියෙන්නේ. එහෙනම් මේවා බිඳු. හරිද? මේ වගේ යන්නේ බිඳු. හැබැයි පළවෙනි ජනේලේ ඇරිය හොරෙක් ඇවිල්ලා. ඒ වෙලාවට මේකෙන් බිඳුවද යන්නේ එකද යන්නේ? එක. එහෙනම් මේක එක වුණාම මෙතන O gate එකක් නේ තියෙන්නේ නේද? එතකොට මේක එක වුණාම මෙතන තියෙන බිඳුවනේ මේ දෙවෙනි ජනේල වහලානේ වුණාට. 1යි බිඳුවයි කීයද?
ළමයි 1.02යිද 0යිද 1යි. දැන් මේක එකක් වෙන එකයි අවස්ථාවක් ටීචර්. කියන්නේ. ඔව් මෙන්න මේක එකක් වෙන අවස්ථාවක්. ඒක එකක් වෙන අවස්ථාවේදී මේ අනිත් ඒවා බිඳු. ඒ ටික වහලා තියෙන්නේ. හොඳද? ඔන්න ඔය ටික වහලා තියෙන්නේ. එතකොට මේකෙන් එළියට යන්නේ මේක ඕගේට් එකක් නේ ළමයි. 1.0 වෙන්නේ තියෙන්නේ. මේක එළියට යද්දී මොකද්ද වෙන්නේ? එකක් වෙන්නේ අපහො. ඒ කියන්නේ මේකේ දොර ඇරියා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. සංවේදකය ක්‍රියාත්මක වෙනවා මෙතෙන්ට යනවා. ඊළඟට මේ දෙක වහලා එක් ප්‍රශ්නයක් නැහැ එතන යනවා බිඳුවක් කියලා. ඊට පස්සේ අපහො මෙතෙන්ට එදිනුත් එක වෙන්න එපයි නේද? දැන් එක ජනේලයක් ඇරලානේ. එතකොට අලාම් එක වදින්න ඕනේ. ජනේලයක් ඇරපු ගමන් අලාම් එක වදින්න ඕනේ. එහෙනම් අලාම් එක වදින්න නම් අපි මෙතන දාන්න ඕනේ ඕ ගේට්මයි නේද? පැහැදිලි නැද්ද කියන එක? මම කියන එක තේරෙනවද? ඔව් ටීචර්. ඔව් ටීචර්. මං කියන්නේ අනතුරු අංගවන සංඥාව එක වෙන්න ඕනේ. අලාම් එක මොකක් හරි ජනේලයක් හරි දොරක් හරි ඇරියොත් අවුට්පුට් එක වෙන්න එපයි. එතකොට මේ වගේ මොකක් එක වුණත් මේක එක වෙන්න ඕනේ. අන්න ඒක එක වෙන්න අපි මේකට ඕ ගේට් පාවිච්චි කරන්නේ ඒ නිසා. දැන් හිතන්න මෙතන AND ගේට් එකක් තිබ්බා කියලා. මෙතන AND ගේට් එකක් තිබ්බොත් මේ ජනේලෙන් හොරෙක් ආවා. එක්වරක් බිඳුව එකයිද? එක්වරක් බිඳුව කීයද? කරමු. එකයි. ඈ එක්වරක් බිඳුව එකයි. බිංදුවයි. බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. ඒ කියන්නේ ළමයි දැන් මෙතන AND ගේට් එකක් තිබ්බොත් මෙතනින් බිඳුවයි කියලා සංඥාව යන්නේ. ඒ කියන්නේ දොර ජනේලෙ ඇරියේ නැහැ කියලා පෙන්වන්නේ. එහෙම වුණොත් අපිට මේ අනතුරු සංඥාව වදිනවද? නෑ. නෑ. අන්න ඒ නිසා තමයි ඕගේට් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එක ජනේලයක් හරි ඇරියොත් අලාම් එක වදින්න ඕන හින්දා එක දොරක් හරි ඇරියොත් අලාම් එක වදින්න ඕන හින්දා අපි මේක හැම අවස්ථාවකටම ඕගේට් පාවිච්චි කරනවා. AND ගේට් පාවිච්චි කරන්නේ නැති වෙන්න හේතුව ඒකේ එක වෙන්නේ මේ දැන් ඒක එක වෙන්නේ මෙන්න මේ අවස්ථා හතරම එක වුණොත් විතරයි. හරිද? මෙතන AND ගේට් පාවිච්චි කරා කියලා හිතන්නකෝ. මෙතන මේ තුනට AND ගේට් පාවිච්චි කරලා තියෙනවා නම් මේ ඒ කියන්නේ ජනේල් දෙකයි දොරවල් දෙකයි කියන්නේ මේ කවුළු හතරම විවෘත වුණොත් විතරයි මේකේ අලාම් එක වදින්නේ. නේද? අනිත් හැම අවස්ථාවකම AND ගේට් එක බිඳුව වෙනවා. එතකොට අපිට AND ගේට් එක මේකට දාලා වැඩක් නැහැ. දොරවල් හතරම ඇරලා හොරා කනවට වැඩි එක දොරක් ඇරියොත් හොරා කන එක නේ අපි බලන්න ඕනේ නේද? එතකොට එක දොරකින් දොරක් ඇරියොත් කියන්නේ අවම අවස්ථාවනේ හොරා කන්න. දොරවල් හතරම ඇරලා කියන්නේ ගෙදර මිනිස්සු මැරිලා වගේ. ඒකින්ද මේකට පාවිච්චි කරන්නේ අපි ඕගේ. හරි? මේක දැන් අඳින්න එපා. මම මේක ඔයාලට ෆොටෝස් ගහලා එවන්නම් ඔයාලා ගෙදරින් අඳින්න. මාතෘකාව ලිව්වා සංවේදක අවස්ථාව ලියන. ඒ උනාට නෝට් එක දාගමු ඈ. නෝට් එක දාන්න අඳින්න ඉඩ තියාගන්න. දැන් නෝට් එක ලියන්න කලින් මේකට අඳින්න ඉඩ තියන්න. රූල් 6ක් විතර ඇතිනේ. රූල් 6ක් විතර අරලා ලියන්න යටින්. මෙහිදී ජනෙල් දෙක හා දොරවල් දෙක යන අවස්ථා හතරම මොකද කිව්වේ? ඒ ටික අමතකුණා. ජනෙල් දෙක හා දොරවල් දෙක යන අවස්ථා හතරම හතරටම සංවේදක සවි කර ඇත.
මෙහිදී එක් ජනේලයක් හෝ එක් දොරක් හෝ විවෘත වූ විට මෙහිදී එක් දොරක් හෝ එක් ජනේලයක් හෝ විවෘත වූ විට අනතුරු ඇඟවීම සිදු කළ යුතුය. අනතුරු ඇඟවීම සිදු කළ යුතුය. එක් ජනේලයක් හෝ දොරක් හෝ විවෘත වූ විට අනතුරු ඇඟවීම සිදු කළ යුතුය. එනම් එක කවුළුවක් හෝ එක වූ විට එනම් එක කවුළුවක් හෝ එක වූ විට එක කවුළුවක් හෝ එක වූ විට අනතුරු සංඥාව එක විය යුතුය. අනතුරු සංඥාව එක විය යුතුය. එම නිසා මේ සඳහා මේ සඳහා ඕද්වාර භාවිතා කළ යුතුය. එම නිසා මේ සඳහා ඕද්වාර භාවිතා කළ යුතුය. හරි ඊළඟ උදාහරණය මේකේ ෆොටෝ එකක් දානවා ඒක ඇඳ ගන්න. ඊළඟ උදාහරණය වීදි ලාම්පු වලින් සිදුවන විදුලි නාස්ති අවම වීම සඳහා වීදි ලාම්පු වලින් සිදුවන ඕක ටීචර් අඳ ගන්න ඕනේද? ඒකත් මම දාන්න. ඒකත් ෆොටෝ එක දාන්න කියලා දෙන්නම් ඈ. බලමු අපිට තියෙන වෙලාවක 8:12යි. විනාඩි දැන් ඇතිදී මේක කියලා දෙන්නම් ඉන්න. දැන් ඇති. විදුලි ලාම්පු වලින් විදුලි නාස්ති අවම වීම සඳහා නිර්මාණය කරන පරිපථයක් ගැන කියන්නේ. හරිද? එතකොට වීදි ලාම්පු කියන ඒවා දන්නවනේ. වීදි ලාම්පු වලින් කරන්නේ මෙහෙමයි. සෙන්සර් සෙට් කළා. මම ලියන්නේ නැහැ. කවුද ලියන්නේ? සෙන්සර් සෙට් කරලා තියෙන වීදි ලාම්පු ගැන මේ කියන්නේ. අපේ ගෙවල් ළඟ ස්විච් දාන එක නෙමෙයි.
හැබැයි මේ සෙන්සර් සෙට් කරලා තියෙන එකට තමයි ස්විච් එක දාන්න ඕනේ. කරන්ට් එකෙන්ද ස්විච් එක දාන්න ඕනේ. ස්විච් එක දාලා සෙන්සර් එක හයි කරලා තියෙන්නේ කරුවල වැටෙද්දී ස්විච් එක මේ ලයිට් එක ඔන් වෙන්න ආය අපහු එළිය වැටෙද්දී ලයිට් එක ඕෆ් වෙන්න. හරිද? එතකොට මේකට කාල ගණකයක් යොදා ගන්නවා. කාල ගණකෙන් කරන්නේ හවස 6 වෙද්දී. වෙලාව දැන් අපි 6 කියලා තිබ්බොත් 6 වෙද්දී ස්විච් එක ඔන් වෙන්න. උදේ 6 වෙද්දී ස්විච් එක ඕෆ් වෙන්න. අන්න ඔය විදිහට ඉන්පුට් තුනක් ගන්නවා. ටීචර් රෙකෝඩින් එක දාන්න. රෙකෝඩින් එක දාන්න ඉතින් ටිකක් වෙලා යයි මේ ටිකක් දවස් යයි හොඳද? මේක එඩිට් කරන්නත් ඕනේ දැන් මට වෙලාවක් නැහැ. ආයෙ ජොයින් වෙන්න ඕනේ නැහැ. මම මේක ඉක්මනට කියලා දෙන්නම්. අහගෙන ඉන්නකො. යාන්ත්‍රික ස්විච් එක ගන්නවා. අපි මේක ඉන්පුට් විදිහට කාල ගණකය ගන්නවා, ආලෝක සංවේදකය ගන්නවා. යාන්ත්‍රික ස්විච් එක කියන්නේ මං කිව්වේ ස්විච් එකක් දානවා කියලා අපි කරන්ට් එකෙන් ස්විච් එකක් දාන්න ඕනේනේ. ඒ ස්විච් එක අපි කොහොමද දාලා තියන්න ඕනේ. ඒක ඔන් තිබ්බොත් විතරයිනේ මේක මේ ලයිට් එක පත්තු වෙන්නේ. යාන්ත්‍රික ස්විච් එක එක වෙන්නම ඕනේ හැම වෙලේම. එතකොට යාන්ත්‍රික ස්විච් එක ඔන් අවස්ථාවේ තියෙන්න ඕනේ. ඒක අවසාන අවුට්පුට් එක දක්වා යන විදිහට අරන් තියෙනවා. හරි? ඊට පස්සේ කාල ගණකය. කාල ගණකය කියන්නේ මං කිව්වේ ටයිමර් එකක් තියෙනවා කියලා. ඒක හවස 6ට ටයිමර් එක හවස 6 වෙද්දී ලයිට් එක ඔන් වෙන්න හදලා තියෙනවා. හවස 6 වෙද්දී ඔන් වෙන්න. ඊට පස්සේ උදේ 6 වෙද්දී ලයිට් එක ඕෆ් වෙන්න. හරි? යාන්ත්‍රික ස්විච් එක පමණක් ඔන් කරලා තියෙන අවස්ථාව තමයි මේකෙදි සලකන්නේ. උදේට පරිපතේ කාල ගණකේ ආදාන එක හා අවට පරිසරයේ අඳුරු අවස්ථාව. දැන් කාල ගණකේ ඔන් කරලා තියෙන්නේ කාල ගණකේ 1යි කියන්නේ ළමයි. දැන් හවස 6 වෙලා තියෙන්නේ. හරිද? කාල ගණකේ 1යි කියන්නේ හවස 6යි කියන එක වෙලාව. ආලෝක සංවේදකය දීලා තියෙනවා. ආලෝක සංවේදකය ක්‍රියාත්මක වෙන්නේ එළිය තියෙන වෙලාවට. එළිය නැති වුණාම ආලෝක සංවේදකයාගේ බිඳුවයි කියන අපි. හරිද? එළිය නැති වෙලාවට ආලෝක සංවේදකයාගේ බිඳුවයි කියලා අපි කියනවා. තේරෙනවද ඒක? එළිය තියෙන වෙලාවට තමයි ආලෝක සංවේදකය ක්‍රියාත්මක වෙන්නේ. දැන් එළිය නෑනේ රෑ කියන්නේ මේ පරිසරයේ අඳුරු අවස්ථාව ගැන කියන්නේ. පරිසරයේ අඳුරු වෙලාවට ආලෝක සංවේදකයේ බිඳුවයි. හරි? එතකොට යාන්ත්‍රික ස්විච් එක දැන් හැම වෙලේම එකයිනේ. එහෙනම් කාල ගණකේ එකයි ආලෝක සංවේදකයේ බිඳුවයි. එහෙනම් දැන් පරිසරයේ අඳුරු අවස්ථාවනේ. පරිසරයේ අඳුරු අවස්ථාවට ලයිට් එක ඔන් වෙන්නනේ ඕනේ. ලයිට් එක එකක් වෙන්න ඕනේ. මේක අවුට්පුට් එක එකක් වෙන්න ඕනේ. හරිද? අවුට්පුට් එක එකක් වුණාම මෙතනින් එන එක එක වෙලා මේ පැත්තෙන් බිඳුව ආවත් මේක එක වෙනවා. මේක ප්‍රශ්නයක් නෑ. මෙතන ඕ ගේට් එක අන්නේ තියෙන්නේ නේද? දැන් මේක එක කරගන්න බෑ අපි. ආලෝක සංවේදකයේ බිඳුවනේ තියෙන්නේ. ආලෝක සංවේදකය එක කරගන්න ඕනේ. එක වෙන්න නම් මෙතනට not gate එකක් දාන්න සිද්ධ වෙනවා. ඒක තේරෙනව නේද? ආලෝක සංවේදකය ක්‍රියාත්මක වෙන්නේ එළිය තියෙන වෙලාවට. හැබැයි දැන් වෙලාව එළිය නෑ. මේ දැන් රෑනේ. පරිසරය අඳුරු අවස්ථාවනේ කතා කරන්නේ. එතකොට බිඳුවයි. එහෙනම් මේක එක කරගන්න ඕනේ. හින්දා අපි මෙතෙන් not gate එකක් දානවා. එතකොට මෙතෙන්ට යන්නේ output එක එක වෙලා. හරි. එතකොට මෙන්න මේක හරහා යනවා එක්වරක් එක විදිහට. එතකොට කාල ගණකයේ on වෙලා තිබ්බ කාල ගණකයත් හවස 6 වෙලා තියෙන්න ඕනේ. ආලෝක අඳුරත් වැටිලා තියෙන්න ඕනේ. මේකෙන් කියන්නේ අඳුර වැටිලා කියලානේ. ආලෝක සංවේදකයේ බිඳුව කියන්නේ කරවල වෙලා කියන එක. අඳුර වැටිලා තියෙන්න ඕනේ. ඔය දෙකම එක වුණාම විතරයි මේකෙන් අවුට්පුට් එක යන්න ඕනේ. දැන් හිතන්නකො වැහි මන්දාරමක් තිබ්බා කියලා. එතකොට ඩබල් එකට විතර වැහි මන්දාරම තියෙනවා. එතකොට පරිසරයේ අඳුර මේක එකයි. හරි. කාල ගණකේ බිඳුවයි. එතකොට එක්වරක් බිඳුවයිනේ ළමයි. නේද? එක්වරක් බිඳුව වෙනවනේ. අන්න ඒ වෙලාවට ලයිට් එක ඔන් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වෙලාවට ලයිට් එක ඔන් වෙන්නේ නැහැ. මේක යාන්ත්‍රික ස්විච් එක දාලා තිබ්බොත් විතරයි. ඒ වෙලාවට ලයිට් එක ඔන් වෙන්නේ නැත්තේ හේතුව ඒ වෙලාවට ලයිට් එක ඔන් වෙන්නේ නැති වෙන්න හේතුව මෙතනින් කාල ගණකේ එන්නේ එකයිනේ. කාල ගණකේ දැන් වෙලාව එකයි කියලානේ මම කිව්වේ. වෙලාව එකයි කියන්නේ කාල ගණකේ මේක එක නෙමෙයි බිඳුවයි. හවස 6ටනේ අපි එක වෙන්න කියලා කියන්නේ.
පැහැදිලිද? අපිට ඕන නැත හොලියන්න කොනවට ඊට පස්සේ තේරෙයි ඈ. දැන් වෙලාව මදි හින්දා මම ඉක්මනට අරුව දාලා ලියන්න. මෙහිදී යාන්ත්‍රික ස්විච් සෑම විටම එක අවස්ථාවේදී පමණක් යාන්ත්‍රික ස්විච් සෑම විටම එක අවස්ථාවේදී පමණක් එක අවස්ථාවේදී පමණක් ක්‍රියාත්මක වේ. එක අවස්ථාවේදී පමණක් ක්‍රියාත්මක වේ. අඳුරු අවස්ථාව සැලකීමේදී කාලගණකය එකවන්නේ හවස 6න් පසුව ලෙස සිතමු. ළමයි දැන් මේ කට් වෙයි. මම වොයිස් මෙසේජ් එකක් දාන්නම් නෝට් එක කියලා. හොඳද? ඒ නෝට් එක ඔතනට ලියාගෙන රූපේ අඳගන්න. හරිද? හරි. අයිබෝවන් හැමෝටම. හරි රෙකෝඩින් එක දානවා. good sir maybe වැඩ කරන්න හැමෝම.